සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි අද මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වාසය කරන ජනකී නානායක්කාර ඉමාෂා නානායක්කාර කියන ඒ පින්වතුන් එකතු වෙලා, ඒ වගේ මේ මෑණියන් දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටම විශේෂයෙන් ඒ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ ජනකී නානායක්කාර ඒ මෑණියන් ඉමාෂා නානායක්කාර දියණිය නොවැම්බර් මාසේ 17 වෙනි දිනට ඒ දින දෙදෙනාගේම උපන් දිනය නිමිති කරගෙන ඒ අයට තුනුරුවන්ගේ ආශිර්වාදය, දීර්ඝායු සම්පන්නිය, නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි කතා කරන්නේ අපි කාටත් අප්‍රමාදී භාවය ඇති කරගන්න උපකාර වෙන මෙනෙහි කිරීමක්, අනුස්සතිය. අනුස්සති කියලා කියන්නේ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ අපිට අනුස්සති භාවනාවල් ගොඩාක් ධර්මයේ පෙන්නලා දීලා තියෙනවා. බුද්ධානුස්සති, බුදු ගුණ සිහි කිරීම. ධම්මානුස්සති, ධර්මයේ ගුණ මෙනෙහි කරමින් ඒ ධර්මයේ ගුණ සිහි කිරීම. සංඝානුස්සති, මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් සිහි කිරීම. ඒ වගේම සීලානුස්සති, තම තමන් ආරක්ෂා කරන තමන්ගේ සීලාදී ගුණධර්ම සිහි කිරීම, සීලානුස්සතිය. ඊළඟට ත්‍යාගානුස්සතිය, අතහැරීම. මසුරුකම, ලෝභකම දුරු කරලා තමන් තුළ තියෙන ත්‍යාග සම්පත්තිය දන් දීම, තමන් කරපු පින්කම් සිහි කිරීම. මේ භාවනාවල් හැටියට තමන් තුළ වැඩෙන දේවල්. ඊළඟට දේවතානුස්සතිය, තමන් ළඟ තියෙන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා සිහි කරලා ඒ සිහි කිරීම තුළම සුගතික හිත පිහිටවාගෙන කරන භාවනාව. ඒකට කියනවා දේවතානුස්සති භාවනාව. ඊළඟට ඒ වගේම අනුස්සතියක්, සිහි කිරීමක්, අප්‍රමාදී භාවය ඇතිවෙන සිහි කිරීමක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සිහි කිරීම ගැන පෙන්නලා දෙනවා. මහණෙනි, අප්‍රමාදී භාවය උපදින භාවනාවන් යම්තාක් ඇද්ද, අප්‍රමාදී භාවය ඇතිවන සිහි කිරීම යම්තාක් ඇද්ද, මරණ සතිය තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. අන්න එහෙමනම් අපිට අප්‍රමාදී භාවය ඇතිවෙන සිහි කිරීම අතර මරණ සතිය තමයි අප්‍රමාදී භාවය ඇතිවෙන සිහි කිරීම. මරණ සති භාවනාව, මරණයේ සිහි කිරීම. බොහෝ වෙලාවට සමාජයේ මේ මරණය සිහි කරනවා කියන එකට මිනිස්සු කැමති නැහැ. දැන් කවුරු හරි කිව්වොත් මැරිලා යයිද දන්නේ නැහැ. කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. සමහර ගෙවල් වල වැඩිහිටියෝ බනිනවා. ඔය කට කැඩිච්ච කතා කියන්න එපා. ඔය අසුබ කතා කියන්න එපා. ඔය නරක දේවල් කියවන්න එපා. එතකොට මිනිස්සු හිතනවා මේ මැරෙනවා කියලා හිතන එක, මැරෙනවා කියලා කියන එක
මැරෙනවා කියලා සිහි කරන එක මේක අසුබ දෙයක්, මේක නිකන් නරක දෙයක්, සිහි නොකළ යුතු දෙයක්. ඒ වගේ සමහරු හිතනවා. ඒකට හේතු මරණයට තියෙන බය. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්නුවේ මරණය සිහි කරලා අප්‍රමාදී භාවය උපදවන්න පුළුවන්. ඒ අපි දැනගෙන හිටියනේ. මිනිස්සු ඉතින් සාමාන්‍ය ඉතින් අපි මැරෙනවා කීවට ඒක නෙමෙයි භාවනාවක් හැටියට මරණය සිහි කරලා අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය ඇති කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙනවා. අන්න ඒකට කියනවා මරණ සති භාවනාව. පිංහතුනි, අපේ බුදුරජාණන් වහන්සේ තරම් අප්‍රමාදී භාවය ගැන ලෝකයට මතු කරලා පෙන්නපු, දේශනා කරපු ශාස්තෘවරයෙක් මේ ලෝකෙ පහළ වෙලා නෑ. දවසක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබ දන්නවා ස්වාමීන් වහන්සේලා වේවා කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලබාගෙන නිවන කරා යන බුදුරජාණන් වහන්සේ මාර්ග ඵල හැටියට ගත්තෝ. පියවර 4කින් නිවන කරා යන ක්‍රමේ පෙන්නවා. කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට මුලින්ම පැමිණෙනවා සතර අපායෙන් මිදිලා. ඒකට අපි කියනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඊළඟට එයා මේ මාර්ගේ වඩාගෙන ගිහිල්ලා සකදාගාමී ඵලයට පත් වෙනවා. කාමරාග පටික සංයෝජන තුනී වෙනවා යාළඟ. ඊළඟට එයා මේ මාර්ගේ තවදුරටත් වඩලා කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අනාගාමී ඵලයට පත් වෙනවා. ඊළඟට අරහත්වයේ පිණිස රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා මේ සියලු සංයෝජන ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට පත් වෙනවා. එතකොට මේ විදිහට අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා පිළිවෙලින් පියවරෙන් පියවර ගැඹුර කරා නිවන කරා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙනවා. පින්වතුනි, මේ මාර්ගය තුල කෙනෙකුට අප්‍රමාදීව නිවන කරා යන්න බුදුහාඳුරෝ පෙන්නනවා. දවසක් දැන් ඔබ හිතන්න මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. අනාගාමී වෙච්ච කෙනෙක් ගැන හිතන්න. අනාගාමී වෙච්ච කෙනා, අනාගාමී කියන එකේ තේරුම තමයි න ආගාමි. ආපහු කාම ලෝකේ උපදින්නේ නැහැ කියන එක. එයා කාම ලෝකේ ආයි උපදින්නේ නැහැ. න ආගාමි. උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා සංයෝජන කරන එහෙදි පිරිනිවන් පානවා බ්‍රහ්ම ලෝකේ. ආයි එන්නේ නැහැ පහලට. අනාගාමී වෙච්ච කෙනා උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට කියලා. මෙන්න මේ බ්‍රහ්ම ලෝක 5න් එකක උපදිනවා. එතකොට සමහර ওই බ්‍රහ්ම ලෝක 5ේම ඉපදිලා පිරිනිවන් පානා ඉන්නවා. උද්දන් සෝතෝ අකනිට්ඨගාමී කියනවා. එතකොට මෙන්න මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5 උපදින්නේ අනාගාමී වෙච්ච අය ආපහු පල්ලෙහාට එන්නේ නැහැ. එහෙම පිරිනිවන් පානවා. දැන් ඔබ හිතන්න යම් කිසි භික්ෂුවක්, යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්මය දැන් සෝවාන් වීම ගැන ඔබ අහලා ඇතිනේ. සෝවාන් වීම ගැන බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි යුද්ධ 1000ක් දිනනවට වඩා මේ ලෝකයේම අධිපති භාවයේ දරන සක්විති රජ වෙනවටත් වඩා, දෙදෙව්ලොවට අධිපති සක්‍ර පදවිය ලබනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියනවා. එහෙමනම් සෝවාන් වීම ගැන බුදුහාඳුරෝ ඊ විදිහට දේශනා කරා නම් සකදාගාමි, අනාගාමි තවත් ඉහළම මාර්ගඵලයක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ භාවනා කළා, වීරියෙන් හොඳට භාවනා කරලා අනාගාමී ඵලයටම පත් වුණා. දැන් උන්වහන්සේ කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු අනාගාමී කෙනෙක්. එතකොට අනාගාමී වෙච්ච කෙනෙකුට තව එක උපතයි තියෙන්නේ. මරණින් මත්තේ සුද්ධාවාස බඹලොව ඉපදිලා එහි පිරිනිවන් පානවා, එච්චරයි. එතකොට ඔබ හිතන්න ඒ වගේ කෙනෙක් වීරිය අතහැරියොත්, වීරිය අතහරිනවා කියන්නේ උන්වහන්සේ කල්පනා කරා දැන් ඉතින් මං ගොඩක් කරගෙන ඉවරයි, මට තව චුට්ටයි තියෙන එක උපතයි. මම සුද්ධාවාස බඹලොව ඉපදිලා මං එහිදී පිරිනිවන් පානවා. ඒ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා
එහෙදි පිරිනිවන් පානවා කියලා හිතුව. හිතලා වීරිය වෙනද වගේ අප්‍රමාදීව වීරිය වඩන්න ගත්ත උත්සාහය අතහැරලා විවේකයෙන් උන්වහන්සේ වාසය කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසීම මේක දැක්ක මේ සිතුවිල්ල. බුදුරජාණන් වහන්සේ කතා කරා භික්ෂුව මෙහෙන්න. මොකද ඔබ වෙනද වගේ වීරිය වඩා නැත්ත කියලා හැවා. අන්න එතකොට කිව්වනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අප්‍රමාදීව මේ ධර්මාවබෝධයට වීරිය වැඩුවා. මම කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරා. මං ආයමත් කාමලෝකෙ නෝපදින ස්වභාවයෙන් යුක්තව කෙලෙස් ප්‍රහාණය කරගත්ත කෙනෙක්. ඒ කියන්නේ අනාගාමී වුණා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං ඉතින් කල්පනා කරා සුද්ධාවාස බඹලව ගිහිල්ලා මට තව එක උපතයිනේ තියෙන්නේ. ඒ නිසා මං සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා මං එහෙදි පිරිනිවන් පානවා කියලා කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ උපමාවක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේට ඒ ආර්යයන් වහන්සේට ඇතිවෙච්ච සිතුවිල්ල බුදුහාඳුරු පෙන්නනවා. භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගදයි. ගදේ වෙන සක්තිය නොද කෙළෙහු. දැන් ඔන්න ඔබ හිතන්න අසූචි ගොඩාහක් තිබුණත් අසූචි ගදව තමයි. අසූචි චුට්ටක් ගෑවිලා තියෙනවා. ඒකත් ඒ ගදව තමයි. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගෙන හිටියත් ඒක කෙලෙස්ම තමයි කිව්. ඒ නිසා ඉපදීම දුකයේ කියපු බුදුරජාණන් වහන්සේ නැවත එක උපතක්කත් වර්ණා කරන්න කිව්. එහෙනම් බඹලෝවත් සුද්ධාවාස බ්‍රහ්මලෝකවත් තව එක උපතක්කත් ප්‍රාර්ථනා කරගෙන ඉන්න එපාකිවා. මේ ජීවිතේම වීරිය වඩල රහත් වෙන්න පුළුවන්නම් ඒ අතහරින්න එපා භික්ෂූභ වීරිය වඩන්. ඉපදීම දුකක්මයි. කෙලෙස් චුට්ටක් ඉතිරි වුණත් ඒ දුක දුකමයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ අප්‍රමාදයෙහි පිහිටෙව. එහෙම පිහිටවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරන සිංහනාදයක් වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පානවද ඒ අතර කාලය තුළ ඒ කියන්නේ අර බුදු වෙලා වැඩ සිටිය කාලය තුළ බුදු කෙනෙක් ඇසිපිය හෙළන මොහොතක්වත් යලි ඉපදිමින් යන සංසාර ගමන නම් වර්ණනා කරන්න හැකි. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ අරමුණ තමයි අප්‍රමාදීව සත්වයන්ව නිවන කරා හික්මවීම මඟ පෙන්වීම. ඒ නිසා යලි ඉපදීපදී යන සංසාර ගමන ඇසිපිය හෙළන මොහොතක්වත් බුදු කෙනෙක් වර්ණනා කරන්න හැකි. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය ගැන උන්වහන්සේ පිරිනිවන් පාන වෙලා ඔබ හිතන් අවසාන වසයෙන් සංඝය අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත්. හන්දදාන භික්කවේ ආමන්තයා මහණෙනි අවසාන වසයෙන් නුබල අමතනවා. වයදම්මා සංඛාරා මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ තමයි අන්තිම බුද්ධ වචනය අප්‍රමාදය ගැනම දේශනා කරලා අවසාන බුද්ධ වචනයත් අප්‍රමාදය ගැනම ප්‍රකාශ කරලා පිරිනිවන් පෑවේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට මේ අප්‍රමාදී භාවය ඇති කරගන්න එකම භාවනාවක් හැටියට මරණ සතිය පෙන්නු. ඒ තරන් දෙයක් බුදුවැසින්වත් දකින්නෑ කිය. දැන් අපි බලමු කොහොමද මරණ සතිය ඇති කරගන්න. ද මං මැරෙනවා වැඩක් නෑ ඉඳල වැඩක් නෑ ඔය මුකුත් කරලා වැඩක් නෑ. අන්න එහෙම හිතනවනම් ඒක මරණ සතිය නෙමේ. දැ සාමාන්‍ය මිනිස්සු හිතන ඕ කාසුභවාදී ඕකට නෙගෙටියව්. එතකොට මෙහෙම හිතනවා. එතකොට ඒ අසුභවාදී අදහසක් නෙගෙටිව් අදහසක් බවට පත්වෙන්නේ කෙනෙක් තමන් කරන වැඩ කටයුතුවලින් මේ එකක්කත් වැඩක් නෑ කරලා. ඕව කරලා වැඩක් නැව්ව කරලා කාටද හරියන්න. අන්න එහෙම හිතල පසුබෑමකට ලක් වෙනවනම් අන්නේ එක අසුභවාදී. දැම් මරණය ගැන හිතලා බුදුහාදුරු මෙතන පෙන්නන්නේ මොකුත් නොකර ඉන්න නෙමේ අප්‍රමාදය වීරිය වඩ. වෙනද කරනවට වඩා වීරීෙන් ධර්මය දියුණු කරන්න. අන්න එකයි මේක තියෙන වැදගත්කම.
ඒ නිසා මරණය සිහිකිරි අවබෝධයෙන් මරණ සතිය වැඩීම කියන්නේ එයා සුභවාදීව ධර්මාවබෝධය පැත්තට වීරියෙන් යන්න ගමන එක අසුභවාදී දෙයක් නෙමේ. ඒ නිසා මැරිනවා කියලා ඉගෙනගෙන වැඩකුත් නෑ මැරිලා යනවන රස්සාාවක් කළ මොකොටද මැරිලා යනවන මිච්චන මොකටද මහන්සේලා විභාග පාස්සෙන්නේ මැරිලා යනවන ඔය මොනුවත් කරලා වැඩක් නෑ ඔක්කොම දාලා යන්න වෙනවන් අන්න එහෙම හිතනවනගේ මරණ සතිය නෙමේ ඒක සාමාන්‍යනික වචනයෙන් කිවොත් ඒ කාලකන්නිකම ඒ ධර්මයේ තියෙන අදහසක් නෙමේ බුදුහාදුරුව පෙන්නන්නේ එක මහා පුදුම දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහනෙන මරණ සතිය වඩන කෙනා හිතන්නේ මන් දැම්මැරුණොත් කොහේ අයිද අප්‍රමාදියෝ මන් ධර්මී දියුණු කරගන්න ඕනේ අන්න එකයි යා හිතන් මරණ සතිය තුළ එයා කල්පනා කරනවා ඉහලට ගත්ත හුස්මටික පහලට හෙලන්න පෙර මැරෙන්න්න පුළුවන් කටට ගත්ත බත් පිඩ හිර වෙලා ඒක ගිලගන්න පෙර මැරෙන්න්න පුළුවන් කොච්චර නම් මනුස්සයකුට මැරෙන් අවස්ථා තියෙනවාද එකින් එක හිතනවා එහෙම හිතලා හිතනවා බැරිවෙලාවත් මන් දැම් මැරුණු තව සුළු මොහොතකින් මැරුණු මං මොනවද මගේ ජීවිතය තුළ රැස් කරගෙන තියෙන මගේ පරලෝ වෙනුවෙන් ධර්මාවබෝධය වෙනුවෙන් ඇත්තට මං ප්‍රමාදයි නේද මං ඒ නිසා අප්‍රමාදීව මේ මොහොතේ හරි ධර්මාවබෝධයට වීරිය වඩනවා හිතට අකුසලයක් ඇතිවෙන්න ඉඩ නොදී කුසලේ හිත පිහිටනවා කියලා මරණය ගැන සිහිකරමින් අප්‍රමාදීව ධර්මය හිත පිහිටෝන් අන්න එයා තමයි වීරියෙන් ධර්මය අල්ලන කෙනා පිංහතුනි අංගුත්තර නිකාය තියෙනවා පටම මරණ සති සූත්‍රය දුතිය මරණ සති සූත්‍රයේ කියලම මරණය ගැන සූට දේශනා දෙකක් තියෙන භාවනාව ගැන මරණ සති ගැන භාවනාවක් එක දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ස්වාමීන් වහන්සේලා කීප නමක් වඩින භික්‍ෂූන් වහන්සේලා කීපනම උන්වහන්සේලා හුද කලාය වනාන්තරවලට වෙලා භාවනා කරන ස්වාමීන් වහන්සේලා හය නම මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණගැහිල වන්දනා කරලා එකත් පසකින් වැඩ හිටිය එකත් පසකින් වැඩඉන්නවා කියන්නේ දැ සමහර බොහෝ දෙනෙකුට ඕක කොහොමද එකත් පසකින් ඉන්නවා කියන මොකක්ද ඔය කියලා හිතෙන්න පුළු එකත් පසකින් ඉන්නවා කියන්නේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙන් හරි කෙලින්ම ඇවිල්ල කෙනෙක් වාඩි වෙන්නේ ඒ බුද්ධ ගෞරවේ බුදුහාදුරන්ට වන්දනා කළ එකත් පසකින් පැත්තකින් කෙලින්ම ඉඳගන්න ඇතුව පැත්තකට වෙන්න බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වසයෙන් වැඩඉන්නවා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොටත් එහෙමයි මැදින් දෙපස වන්දනා කළ දෙපසින් වාඩි වෙනවා දම්සභා මණ්ඩපේ මැද බුද්ධ වීතිය කියෙන බුදු හාන්දුරන්ගේ කෙලින්ම කොටස බුද්ධ වීතිය එහෙම්මම එක ඉඩ තියෙන කෙනෙකුට හදිසිය ඉදිරියෙන් ඇවිල බුදු හාදුරට වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේට වඩින්න එතකොට ඒ වගේ මැදින් ඉඩ තියෙන එතකොට බුදු හාන්දුරන්ට වන්දනා කරලා භික්‍ෂූන් වහන්සේලා හය නම උන්වහන්සේලා බුදු හාන්දුරුව ඉදිරියේ එකත් පසකින් වැඩ හිටිය ඒවෙලි බුදුරජාණන් වහන්සේ විමසනවා භික්‍ෂුව නුඹල අප්‍රමාදීව භාවනා වඩනවාද එහෙමයි ස්වාමීනි අප අප්‍රමාදීව ධර්මාවබෝධී පිණිස වීරිය වඩනවා කිය ඒවෙලි බුදුරජාණන් වහන්සේ අහනවා මහනෙනි නුඹලා කුමන භාවනාවක්ද වඩන්නේ සාමිනි භාකතුන් වහන්ස අපි සියලු දෙනා අපි මේ හයනම්ම මරණ සති භාවනාවයික පුරුදු කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ සාදු 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 මහනෙනි බොහෝම හොඳයි නුඹල මරණ සති භාවනා වඩන ආකාරයේ චුට්ටක් කියන්න කිවා එක එක්කෙන මරණ සතිය වඩන හැටි බුදුරජාණන් වහන්සේ හනෝ දැන් තතාගතයන් වහන්සේ ඉදිරී තම තමම් මරණ සති භාවනා වඩන විදිිය කියන්න කිය ඒ වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නමක් බුදු හාන්දුරු ඉදිරියට ඇවිල්ල වන්දනා කළකි අර වාඩි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් වැඳගෙන කියෙන ස්වාමිනි භාකතුන් වහන්ස මට අවසරයි මම නම් මරණ සතිය වඩන්නේ මට එක දවසක් ජීවත්වෙන්න ලැබුණොත් ඒත් ඇති අද දවසෙත් මගේ මරණය ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්නේද කියලමං හිතනවා හිතලා අද දවසේ මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා ඒ විදිහට කල්පනා කරමින් අප්‍රමාදීව ධර්මාවබෝධයට මං වීරිය වඩනවා කිය ඔන්න එක ස්වාමීන් වහන්සේනම උන්වහන්සේ කල්පනා කරනවා අද දවස මං ඕනම වෙලාක මැරෙන්න්න පුළුවන් උදේ මැරීද දවල් මැරේද හවස මැරීද නිදාගත්තට පසේ ඇඳේ මැරේද කොහොම මැරී දන්නේ ඒ නිසා
අද දවස තුළ මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා අද දවසම මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා සිහි කරමින් මං වීරිය වඩ. බුදුරජාණන් වහන්සේ ඊළඟ ස්වාමීන් වහන්සකින් ඇහුව භික්ෂුව දැන් ඊළඟ කෙන ඔබ කොහොමද මරණ සතිය වඩන්. උන්වහන්ස කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම නම් මරණ සතිය වඩන්නේ දවසක් ගැන හිතලා නෙමෙයි. මට වරුවක් එක දවල් කාලයක් ජීවත්වෙන්න ලැබුණත් ඇති. එහෙම නැත්තම් මං හිතනවා එක රාත්‍රී කාලයක් මට ජීවත්වෙන්න ලැබුණත් ඇති. කැන දවස දෙකට බෙදාගෙන එක දවල් කාලයක් එක රාත්‍රී කාලය. මේ දවල් කාලෙ තුළත් මගේ මරණය ඕනම වෙලාවක වෙන්න පුළුව. එහෙම නැත්නම් රාත්‍රී කාලෙ මගේ මරණය වෙන්න පුළුව. මේ විදිහට හිතලා එක වරුවක් තුළ දවල් කාලයක් තුළ මගේ මරණය වෙන්න පුළුවන්. ඒ නිසාද මේ වරුව තුළ මේ දහවල් කාලය තුළ මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා සාමීනි භාගිතුන් වහස මං එහෙම මරණ සතිය වඩමින් ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී වීරියක් වඩනවා කිය. ඔන්න දැන් දෙන්නයි. බුදුරජාණන් වහන්සේ යහනවා ඊළඟ කෙනාගෙන් භික්‍ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්. ඒ වෙලාවේ උන්වහන්ස කියනවා ස්වාමීනි භාගතුන් වහන්ස මම නම් මරණ සතිය වඩන්නේ එක බත්පිඩු කීපයක් හපලා ගිලගන්න තරං වෙලාව ගැන බත්පිඩු කීපයක් හපලා ගිලින තරං වෙලාවක් මට ජීවත්තෙන් ලැබුණත් මට ඒත් ඇති. දැන් ඔබ දන්නවා ඔබ හිතන්න බත්පිඩු ටිකක් බත්පිඩු පහයක් බත් එහෙ කානල කන්න අඩුගානිමික විනාඩි 4-5 කියලා හිතන්න. බට්ටික හිර වෙලා මැරෙන්න්නත් පුළුවන්. ඒ වෙලාවෙත් මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලමං ඒ වෙලාවෙත් වීරිය වඩනවා අර බත් පිඩු 4-5 වල්දන වෙලා බුදු හාදුර ඊළඟ කෙනගෙන් හෝ භික්ෂූ ඔබ කොහොමද මරණ සතිය වඩ. ඔන්න ඊළඟ ස්වාමීන් වහන්සේ කියනවා සාමිනී භාග්‍යවතුන් වහන්ස මම නං ඉතින් හිතන්නේ එක බත් පිඩුවත් හිර වෙලා මැරෙන්න්න පුළුවන් ආයි 4-5 නෙමේ එක බත් පිඩුවත් හිර වෙලා මැරෙන්න්න පුළුවන්. කටට ගත්ත බට්ටික ගිලගන්න කලින් පණයන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතක් පාසාම අර බට් පිඩක් අනලක් ගිලින වෙලාවක් පවා මගේ මරණය වෙන්න පුළුවන් කියලා හැම මොහොතේම මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කිය. ඔන්න දැන් ඊළඟ කෙනගෙන බුදු හාන්දුරහන භික්ෂූ ඔබ කොහොමද මරණ සතිය වඩන්. උන්වහස කියන මනං ඉතින් ඔය විදිහයට නෙමෙයි සාමිනි භාගතුන් වහස මම හිතනවා ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර මැරෙන්න්න පුළුවන්. හුස්ම හිර වෙලා දැම් බලන්න සමහරු හුස්ම ගන්නවා හුස්ම හිලාගන්න බැරූ පණයන. හුස්ම ගන්න බැරූ පණයන්. මේ උඩට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර මගේ මරණය වෙන්න පුළුවන්. මං එහෙම හිතමින් අප්‍රමාදීව හැම මොහොතෙම හුස්මක් පාසා. ධර්මාවබෝධය පිණිසම වීරිය වඩනවා කියෝ. බුදුරජාණන් වහන්සේ විදිහට ස්වාමීන් වහන්සේලාගේ මේ කතාවල් ටික මරණ සතිය වඩන ආකාරය ගැන අහලා කියනවා මහනෙන නුඹල සියලු දෙනාම මරණ සති භාවනාව වඩනවා හොඳයි බුදු හාදුරේ අගේ කරනවා. නමුත් අර අන්තිමටම කියපු දෙන්න එක බත් පිඩත් හිර වෙලා මැරෙන්න්න පුළුවන්. එහෙම නැත්නං ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර පණයන්න පුළුවන්. අන්නේ විදිහට හිතන කෙනා ඒ දෙන්නගේ මරණ සතිය අප්‍රමාදීකි අනිත් අයට වඩා. අනිත් අයත් මරණ සතිය තමයි වඩන්නේ. ඊට වඩා අප්‍රමාදීකීවා හැම මොහොතක් පාසා ගන්න හෙලෙන හුස්මරැල්ලක් පාසා මගේ මරණය වෙන්න පුළුවන් කියල හිතන එකත්. කන බත් පිඩක් පාසා මේ බත්කට හිරවෙලාමන් මැරෙන්න්න පුළුවන් කියල හිතන එකත්. ඒ විදිහට වීරිය වඩනවනම් මරණ සතිය වඩනවන බුදු හාදුර පෙන්වය අප්‍රමාදී කෙනෙ. ඊළඟට පිංහතුනී තවත් මරණ සතිය ගැන තියෙන දේශනාවල බුදු හාන්දුරුව පෙන්නවා මේ මැරෙන්න්න තියෙන අවස්ථාටික සිහි කර. තැන් අපි ඔය විදිහට හිතුව වගේ යා උදේ දං හිතනවා. උදේ නැකිටපු ඉලේ ඉදා දැන් ඔබ නිකං හිතන්න සමහර මිනිස්සු. රෑ නිදාගන්නවා 1000ක් ප්‍රාර්ථනා එක්ක. හිට උදේ මට මේ වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා අර බැංකුවේ වැඩ තියෙනවා මේ චෙක්ටික අසං කරන්න තියෙනවා ලබන සතිය නඩුව විකට ලෑස්ති වෙන්න තියෙනවා එතකට ඔයවා හිතා මිනිස්සු සැලසුම් කළ රෑට නිදාගන්න. හැබැයි උදේ පාන්දර බලන්නකොට ඇඳීම පණ ගිහිල්ලා ඇදේ මැරිලා.
සමහර මිනිස්සු ඇඳින් නැකිටිනකොට ඇදගෙන වැටිලා මැරිලා. එක්කො වැසකිලියට යනවා. ලෙස්සල වැටිලා ඔලුව වැදිලා ඒක මැරෙනවා. සමහරලාවට ඇඳුන්ටික ඇඳගෙන ගෙයින් එලියට බහින්න හිතාගෙන ලෑස්ති වෙනකොට පපුුව හිර වෙලා එහෙම ඇදගෙන වැටල මැරෙනවා. සමහර මිනිස්සු ගිහින් එන්නම් කියලා ගෙදරින් එලියට යනවා ආපහුවෙන්නේ නෑ. ඒ යන ගමනේ එක්ක ආහනකට හැප්පිලා මොනවහරි අනතුර මේ යන දැන් ඔබ හිතන්න ඔබ පාරක යනකොට. අපි නොසිතුවට අපි ඉදිරියට එන හැම වාහනයක්ම අපි පසු කරගෙන යන මාරකයක්. එක පුංචි වැරැද්දක් ඇති. සමහරලාවට රියදුරෙකුට නින්ද ගිහිල්ලා එක්ක වාහනක ටෑර එකක් පුපුරලා පුංචි වැරැද්දක් ඇති අපේ ජීවිතයක් විනාස වෙලා යන. ඒ වගේ අපි යන ගමනේ පාරය යනකොට ඉස්සරහිනුත් මරණය පසු පසිනුත් මර ඉස්සරහින් ඇවිල් හපගෙන යන්න පුළ පසින් ඇවිල් හපගෙන යන්න පුළුව. ජීවිතේ ඔය වගේ යන ගමන ඔබ හිතන්න උදේ එලියට බැහැපු වෙලාව ඉන්න. ඒ දවසේ ගමනක් ගිහින් එනකං කොච්චර අනතුරුද කියලා. මග තොටේ බිනිස්සුන්ගෙන් ගුටි කාල මැරෙන්න්න වෙන්න පුළුව. සමහරලාවට වැරදිලා වෙන කෙනෙකුට ගහන පොළු පහරක් වද ඉන්න පුළුව. රාජපටයන්ගෙන් වෙන්න පුළුවන් හොරුන්ගෙන් වෙන්න පුළුවන් සමහරල මංකොල්ල කාරයන්ගෙන් වෙන්න පුළුවන් වැරදීමකින් ගහපු පාරක් වැදිල වෙන්න පුළුවන් ඊළඟට බෝන තරන් දැකල ඇති මිනිස්සු පාරයනවා මේ අහක යන ඒවා එක්ක ගස් කඩාගෙන වැටෙන එක ගහ කත්තක් අපනකට වැටෙන පාරයන මනුස්සයක ඔලුවට එක්ක පාර යනකොට වාහනක ටෑර එකක් ගැලවිලාවිල් ඔලු වැදිල මැරල වැටෙන ඔය වගේ යනයනකං කොච්චරනං අනතුරු ගොඩක් දවස අපිට තියෙනවද ඒ නිසා පිංහතුනි උදේ දවස පටන්ගත්ත තැනයිදා එදා දවස පුරාමත් අපිට හැම මොහොතකම දවසේ තුළ මරණය අපි පස්සෙන් එනවා. අපි දන්නේ නෑ කවදක් කොත්තන කොයි මොහොතේ අපි හුස්මටිකයයිද. මේ ජීවිතය අතහැල්ල කවද යන්න වෙයිද අපි කවුරුත් දන්න. අන්නේ නිසා ඒ විදිහට හිතලා එයා මොකද කරන්නේ එයා කල්පනා කරනම් මම තාම කෙලෙස් සහිතව ඉන්න කෙනෙ. වටිනා බුද්ධ ශාසනයක් මට ලැබුණ. මනුස්ස ජීවිතයක් මට ලැබුණ. මට ෂණ සම්පත්තිය ලැබුණ. නමුත් මන් තාම ධර්මාවබෝධය ලබාගෙන නෑ අද මගේ මරණය වෙන්න පුළුව තව මොහොතකින් වෙන්න පුළුව. ඒ නිසාමං අප්‍රමාදීව හුස්මටික යන්න කලින් මැරෙන්න්න කලින්. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියෙන අධිෂ්ඨානය ඇති කරගෙන වීඩිය වඩනවා. තියනිසා පිංහතුනේ අන්නේ විදිහට මරණය ගැන හිතලා මැරෙනවා කියලා නිකං ඉන්න එකක් නෙමේ. එනිසා මරණ සති භාවනාව තේරුම් ගන්නවා. නැත්නම් වචන විතරක් කල්ලලා මරණය අම්බෝ හොඳ නෑ ඒක නං හිතන්න හොඳ නෑ කියලා හිතන. එතකොට අපි බාහිරින්ගේ වචනය දිහා බලල ඒක අතහරිනවනං ඒකෙන් වෙන්නේ අපිට අප්‍රමාදීව ධර්මාවබෝධය පිණිස වැඩිය යුතු භාවනාවක් අපි අතහැරගන්න. එනිසා පින්වත් දැන් අපි හිතම අපි හිතනවා නෑ මං මැරෙන්නේ නෑ මං මැරෙන්නෑ කියලා හිතනවා. එහෙම හිතුවත් මැරෙනවාද නැද්ද? මැරෙනවා. මේ ලෝකයේ සදාකල් ජීවත් එච්ච කෙනෙක් හොයන්න නෑ කොහෙවත්. බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. සාරා සංකය කල්පලක්ෂයක් පාරමී පුරලා මහා පින් ඇති බුදුවරු පහළ වුණ. උන්වහන්සේලත් පිරිනිවන් පෑවා. පසේ බුදුවරු පහළ වුණා මේ ලෝකයේ උන්වහන්සේලත් පිරිනිවන් පෑව. ලෝකෙම පාලනය කරන සක්විති රජවරු පහළ වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජවරු පහළ වුණ. ඒ අයත් මැරිලා ගිය. රහතන් වහන්සේලා දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මේ ලෝකයේ සෝභමාන කරමින් වැඩ සිටිය දහස් කනල් ලක්ෂ ගනම් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව. රජවරු සිටුවරු මහා දන කුවේරයෝ ඒ කවුරුත් මැරිලා ගිය. අද පොළොව හාරලවත් අතීතය අවුරුදු දහස් ගානකට පෙර හිටපු රජ කෙනෙක්ගේ. අඩුගානේ ගොඩනැගිල්ලක කෑල්ලක්කත් හොය හාරගෙන යනකොට පොළොවට යට වෙලා ගියපු. සමට අත්තිවාරං කෑල්ලක් ගඩොල් කීපයක් ඔය වගේ දෙක්කොම මුට්ටියක කෑල්ලක් ඔව තමයි අද හොයාගන්න කැනීම් කර. මේ මහපොළොව කියලා කියන්නේ අපේ අතීත මුතුම් මිත්තන්ගේ සොහොම් පිට්ටන.
පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග කියල සංයුක්තයක් තියෙන සංයුත්ත නිකාය. මේ අනමතග්ග සංයුක්තය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහනෙන එක පුද්ගලෙක් දැන් ඔබ හිතන්න කල්පයක් යන කොච්චරද්දි කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. කල්පයක් තුළ එක පුද්ගලයෙක් මනුස්ස ජීවි දුර්ලභ මනුස්ස ජීවිතය දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිත ලබලා යාගේ සම්මස් නහර ඔක්කොම කුණු වෙලා දිය වෙලා යනවා. හැබැයි ඇට සැකිල්ල විතරක් දිරන්න නැතුව ඉතිරි වුණොත් එක වෙන්න ඇති දෙයක්. බුදු හාදුර මේ පෙන්න්නන්නේ උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබ මෙහෙම හිතන්න. එක පුද්ගලයෙක්ගේ ඇට සැකිලි පොළුවට පස්සේ නැතුව ඉතිරි වෙන අනිත් ඔක්කොම දිරලගිහිල්ලා. එදකොට කල්පයක් තුළ දුල්ලබ මනුස්ස ජීවිත ලබ ලබා යන ඒ එක පුද්ගලයාම කොච්චර අපායි තිරිසල් ලෝකල වැටි වැටි ඉල්ල කොහොමරි මනුසලෝකෙටත් එනවන දොර කල්පය කියන කොච්චර දීර්ගද කියලා ඔපට හිතාගන්න පුළුව. කල්පයක් තුළ දුර්ලභ මනුස්ස ජීවිත ලබල එකම පුද්ගලේ ඔහුගේ ඇට සැකිල්ල පොළොවට පස් වනේ නැත්නම් මහනෙන අර ඈතින් පේන වේපුල්ල පරෝතය වගේ ඇට සැකිලිම ගොඩ ගහලා පරෝතයක් හදන්න පුළුවන් කියන එක පුද්ගලයගේ. එහෙම නං ඔබ හිතන්න මේ මහපොලෝ කියලා කියන්නේ අපේ සොහුම් පිට්ටන අපේම අපේ මුතුම් මිත්තන්ගේ අපිම මේ පොළොවේ පස්සෙලා ගිය වාර කොච්චර ඇද්ද. ඒ නිසා තව අවුරුදු 100ක් ඉස්සරහට හිතන් තව අවුරුදු 100ක් යනකොට මේ ඔබවත් මමවත් මේ බණහන කවුරුවත් මේ කිසි දෙයක් මේ ලෝකේ මේ පුද්ගලයෝ නෑ ඒ ඔක්කෝම පොළොවට පස්සෙලා ගිහිල් අලු වෙලා ගිහිල්ල. ඒ නිසා මරණය ගැන ඔය විදිහට හිතන් හිතල අප්‍රමාදීන් මේ සියල් අපිට අතහැරල දාලා යන්න වෙනවා. ඒ නිසා මං අප්‍රමාදීව කරුණු පහක් හිතන් මං සද්ධාව දියුණු කරගන්න. මං අප්‍රමාදිය මගේ සීලාදී ගුණධර්මටි ආරක්ෂා කරගන්න. මං අප්‍රමාදීව දහම් දැනුම ඇති කරගන්න. මං අප්‍රමාදීව ත්‍යාග සම්පත්ති අතහැරීම පුරුදු කරන. මම අප්‍රමාදීව ප්‍රඥාව දියුණු කරන භාවනාව දියුණු කරගන්න. අන්නේ කාරණා පහ ජීවිතයට එකතු කරගන්න ඔබ දක්ෂවෙන්. අන්න එතකොටයි මරණය ගැන සිහිකරල අප්‍රමාදිය මේ කරුණු පහ ඔබ ඔබේ ජීවිතය ඇති කරගන්නවා කියලා කියන්න. අන්න ඔබ ධර්මාවබෝධයට වීරිය වඩන කෙනෙ. ඔබ ධර්මාවබෝධය පිණිස මහන්සි වෙන කෙනෙ. ඔබ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් අප්‍රමාදිව උත්සාහයක් වීරයක් වඩන කෙනෙ. ඒ නිසා පිංහතුනේ බලන්න මේ බුද්ධ ශාසනයේ සමහර වීරිය වඩපු චරිත. ඒවා කියවන්න ඊළඟට ඔබට වීරිය උපදින්න හේතුවෙන දෙයක් තමයි තේර තේරී ගාථා. තේර ගාථා කියලා කියන්නේ රහත් භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිත කතා. තේරී ගාථා කියලා කියන මේ බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය උතුම් මරහත්තයට පත්වෙච්ච රහත් භික්‍ෂුණීන් වහන්සේලාගේ වීරිය වඩපු. ඒ අයි රහත්වෙන්න කොච්චර වීරයක් වැඩුවද කියලයි වීරිය වඩපු ජීවිත කතා. සමහර ස්වාමීන් වහන්සේලා උන්හසල රහත් වෙලා කියනවා මම දවසක් පිණ්ඩ පාත ගිහිල්ලා ඇවිල්ලා වාඩි වෙලා කල්පනා කරා කියනවා මරණ සතිය වඩනවා මං පැවිදිවුණේ මොකටද ඇත්තටම නිවන් දකින්න නේද මගේ හුස්ම ටික දැන් යන්න පුළුව තව ටිකකින් ඇරෙන මේ කන බට්ටික හිරවෙලා මැරෙන්න්න පුළුව එහෙම හිතාගෙන උන්වහන්සේ දානෙ වලඳල පාත්තරයේ හෝදලා නමල තියල අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මැරුණත් වීරිය නං අද ඉදං අතහරින්නේ. මේ මොහොතේ ඉදන් දිවි දෙවනි කොට වීරිය වඩන. ආයිමත් දානවල දන්නේ ධර්මාවබෝධයක් ලබාගෙන මිසා. කෙලෙස් සහිතව නං ආයිමං කිසිම දානවීලක් ගන්නේ නෑ මැරුණ. ඔන්න ඒ කාලිති බදිෂ්ඨාන. එහෙම හිතාගෙන පාත්තරයේ හෝදල නමල තියලා වීරිය වඩන්න පටන් ගන්න. උන්වහස කියනවා මම දවසක් වීරිය වැඩුවන් නිදාගත්තේ නෑ. නිදි මරාගෙන භාවනා කරා සක්මන් කරා ඉඳගෙන වීරිය වැඩුව හිටගෙන වීරිය වැඩුව. නිදි මරාගෙන එක ධර්මය කැන ජාගරයානු යෝගය කියලා. දෙවනි දවසෙත් වීරිය වඩනවා. තුන්ගනි දවසෙත් වීරිය වඩන ධර්මාවබෝධනය හතරනි දවසේ සක්මන් කරනකොට සක්මනේ දැන් කලන්ත ධනිවන්දරනයන් දවස්තුන එහෙම කලන්තෙ හැදිල ඇදගෙන වැටුණ කියනවා. ඒ වෙලාව හිතට තවත් වීරි අරගෙන අර වැලි ටික පිස දමල ඇගේ දැ වැලි තැවරිලා ඇදගෙන වැටනට පස්සේ වැලි ටික ඇතින් පිහදාගෙන වාඩි වෙලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මැරුණත් මං මේකින් නවත් අන්නෑ වීරියන.
මං කොහොමහරි ධර්මාවබෝධය ලබාගෙන මිසක් මේ වීරිය අතහරින් නෑ කියලා වීරිය වැඩුවා. උන්වහන්සේ කියන මගේ හිත කෙලෙසුන්ගේ මිදුණ. 4 වෙනි දවසේ මං කෙලෙසුන්ගේ මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා. එතකොට ඒ වගේ දිවි දෙවනි කොට ජීවිත පරිත්‍යාගෙන් වීරිය වඩලා රහත් වෙච්ච රහතන් වහන්සේලා ගැන තියෙනවා. බලන්නේ වීරිය අතර ගත්තහම බුදුහාමුදුරන්ට තිබ්බ වීරිය. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න ඇතුව මැරුණත් නැකිටින්නෑ කියන වීරිය. අපි ඒ වීරියට කෙනවා චතුරංග සමන්නාගත වීරිය කියල. දැන් ඔබ දන්න අපේ බෝසතාණන් වහන්සේ කෙලෙස් සහිතවයි පාරමී පුරාගෙනෙන්නේ. උන්වහන්සේ වීරිය වඩාගෙන යන්නකොට ඒ අරමුණ තුළ හිතට කෙලෙස් තිබුණට මතුවෙන්න ඉඩ නොදී අධිෂ්ඨානයෙන් වීරියෙන් පාරමී බලය ඒවත් දමනය කරගෙන වීරිය වඩාගෙන ආපු ගමනක් මේ. එදා බෝධිමූලය උන්වහන්සේ කුස තනයිලල වැඩ සිටියේ අදමං මේ ආසනය මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ හිටිය කියන්නේ එකයි. මගේ ශරීරයේ සම්මස් මෙතනම වේලිලා ගිය. ඇටනහර පමණක් ඉතිරි වුණා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් මට යම් ධර්මයක් මං අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න ඇතුව නම් මැරුණත් මං වීරි අතහරින්නේ මං මෙතනින් නැකිටින් නෑ කියන අධිෂ්ඨානය වැඩ හිටිය. එහෙම වැඩඉන්නකොටම කලබල වෙන්නේ වසවත්ති මාරය. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකි නැතු පිටේනම්. දැම් බලන්න තාම බුදුවෙලා නෑ අපේ බුදුහාමුදුර ඒ වෙනකොට වීරිය වඩන්න වජිරාසනය වැඩහිටිය ඇවිතර කෙලෙස් සහිතයි. දැ වෙන කෙනෙක් නම් බය තැති ගැනීන් තියෙනවා. ඒ නිසාර මාරය එනකොට සේනා පිරිවරාගෙන එනකොට වෙන කෙනෙක් නම් නැකිල්ල දුවනවන බයට එක පාට්ට බයිට නිකම්ම නැකිට වෙන මිනිස්සුන්ට. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ නෙමෙයි ඒ දිහා ඇස්සැරලවත් බැලි උන්වහන්සේගේ අධිෂ්ඨානයම උන්වහන්සේ වැඩ හිටිය. මහා භයානක හඬ ඇති කරන. ගස් කඩාගෙන ඇඟට වැටිනා වගේ භයානක හඬ ඇති වෙන. ගල් පෙරලි පෙරලි එනවා වගේ භයානක හඬ ඇති වෙන. කඳු පෙරලීගෙන එනවා වගේ පොළොවේ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇතිවෙන. දැම් බලන්න ඒ තරම් භයංකාර හඬවල් ඇති වෙනකොට. වෙන කෙනෙන් නම් ගැස්සෙනවා තැතිගන්නවා බයවෙලා වගේ හැරල බලනෝ අපේ බෝසතාණන් වහන්සේ නෙවෙයි කිසිම වෙන සක්කුණේ. උන්වහන්සේ අධිෂ්ඨානයම වැඩ හිටිය. අවසානයේ ඊතල වරුසාවක් ගල් වරුසාවක් මේ වගේ මහා භයංකාර දේවල් උන්වහන්සේ දෙසට හැබැයි උන්වහන්සේට හානියක් උන්නේ. බැරිම තැන මාරය සේනාවත් එක්කව බෝස්ථානන් වහන්සේ ළඟට ඇවිල්ලා. අනකරා වහාම මෙතනින් නැකිටින් මම කාමලෝක අධිපතිය මගේ අවසරයක් නැතු වහන්සේට මෙතනින් අයිතියක් නෑ වහාම නැකිටින්නකි. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ සසර පුරපු පාරමී ධර්ම සිහි කරලා පොළොවට ශ්‍රී හස්තේ තියල අධිෂ්ඨානයක් කරා මං පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. මම දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කියන පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. ඒ නිසා මට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා ශ්‍රී හස්තයේ පොළොවට තියලා උන්වහන්සේ අධිෂ්ඨාන කර. අන්නේ වෙලා මහපොලොව ගිගුරුන් දෙමින් කම්පාවෙන්න පටන්ගත්. ඔබහන්සේට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වසයෙන් මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවුණ. දස බිම්බරක් මාර සේනාම බියේ තැතිගෙන සීසීකට පලාගයාකෙන්. මාරය අනිත් අයි බයි කරන්න ආවට මාරයත් කෙලෙස් සහිතයි බයවෙනවා තැතිගන්න. මාරය සීසීකට පලාගිය. ඊට පස්සේ තමයි අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී ආනාපාන සති භාවනා ඔස්සේ හිත සමාධිමත් කරගෙන. පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි දිහානයට හිත සමාධිමත් කරගත්තා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥාන කල්ප ගනම් පෙරජීවිත දකින නුවන ඇති කරගත්තා. රාත්‍රී දෙවනියාමේ චුතූපාත ඥාන කෙනෙක් මැරුණට පස්සේ කර්මාන්රෝපිය උපත කරායන ආකාරය දකින නුවන උපදවාගත්ත.
රාත්‍රී 3 වෙනි යාමයේ බෝධි මූලයේදීම පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරා. එහෙම මෙනෙහි කළ අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදයක් සමග හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ දා යම් රාත්‍රියක සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වනාද එතැන් පටන් අවුරුදු 45ක් පුරාවට ගම්නියම් ගම්පුරා වැඩම කරමින් දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දේශනා කරී අප්‍රමාදීව නිවන් දකිින්. අප්‍රමාදීව ධර්මාබෝධයට වීරිය වඩා අප්‍රමාදය ගැන චතුරාරි සත්‍ය අවබෝධ නිවන් මඟ ගැන. අවුරුදු 45ක් පුරාවටම මේ පණවිඩේ ලෝකයේ දෙව් මිනිසුන්ට දේශනා කරමින් පින් ඇති අය නිවන පිණිස හික්මෙව්ව. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව් මිනිස් ලෝකයාට තුන් ලෝකයටම නිවන් මඟ පෙන්නපු ගුරුවරය සත්හා දේව මනුස්සාන. උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පාන වෙලාවෙත් අවසාන බුද්ධ වචනය හැටියට දේශනා කරේ. මහණෙනි අවසාන වසයනුත් නුඹල අමතනවා. අප්‍රමාදීන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්. පිංහතුනේ අදාපිට පේනවා ලෝකෙ දිහා බලනකොට ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලාගන්න බැරුව. හුස්ම හිරවෙලා මැරෙන කොච්චර නං ඉන්නවාද. මහා දන කුවේරයෝ නොසිතන පුද්ගලයෝ අපිට එහෙම වෙන්නෑ කියල හිතපු අය අද ලෝක අන්තාසරණයි. මේ වසංගතයේ ලෝකයේ පුරාම පැතිරමින් විශාල පිරිසක් මේ වෙනකොට ලක්ෂ ගණනක් මිලියන ඉක්මෝල ලක්ෂ 13කට 14කට ආසන්න පිරිසක් මේ වෙනකොට. තව අනාගතයේ තව සතිය දෙක දිනෙන් දින දහස් ගණන් මිනිස්සු මේ යනවා ලෝකයේ පුරා දස දහස් ගණන් මේ යනවා. අනාගතයේ මේ වසංගතය අවසන් වෙනකොට කවදා හෝ බෙහෙතක් හොයාගෙන යම් මට්ටමකින් පාලනය කරන දවසක් ඒවි. ඒ වෙනකොට ලෝකයේ මිලියන ගණනාවක් මේ වසංගතයට ගොදුරු වෙලා තියේවි. මේ වෙනකොටත් හුස්ම ගන්න බැරුව හුස්ම හිරවෙලා තරුණ වයසේ සමහරු හිතුවා වයසට ගියායට විතරයි මේක නෑ. තරුණ වයසේ මැදි වයසේ මේ මරණයට පත්වෙච්චාය ගත්තොත් මරණයට වයස බේදයක් නෑ. ඒ නිසා පින්වතුනි දැන් අපි දන්න මේ වෙලා අපිට වෙන කවරදාටත් වඩා මරණය සිහිවෙන කාලයක් දැන් මේ වසංගත කාලේ. ලෝකෙ පුරාම බලන අත මිනිස්සු මේ වසංගතයෙන් පීඩාවිදින ජීවිතය ඉල්ලන අසරණ වෙන කාලයක්. ඒ නිසා වෙන කවරදාටත් වඩා මරණ බය දැනෙනවා. එලියට බහින්න බයයි. ඒ නිසා අපේගේ ළඟට එලියට මේ පරිසරයේ පුරාම මරණය අපි වට කරගෙන ඉන්නේ. ඒ නිසා අප්‍රමාදීවෙන් මරණය ගැන සිහිකරමින්ම අප්‍රමාදිය වීරිය වඩා. මේ ලැබිච්ච වෙලාවේ ඔබට පුළුවන් හැටියට ඔබ ගෙදර ඉඳං දවසකට එක බණත් දෙකක් අහන්න පුරුදුවේ. කාලයක් බණහගෙන යනකොට ජීවිතයේ ඔබට නොදැනීම ධර්මාවබෝධය පැත්තට වෙනස් වෙනවා. නිති පන්සීල් රකින්න දිවිහිමේ මං පංචසීලෙ මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්නවා කියල වීරියෙන් සිල් රකිින්. ඊළඟට ඔබ ගෙදර නිතර බුදුන් ඇඳලා පිරිත් කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය ජීවිතයට එකතු කරගන්න. මෛත්‍රිය වඩන් හැම දෙනාටම මේ වෙලා සියලු සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත්තෙන්. මරණය ගැන නිතර සිහිකරමින් මරණ සතිය වඩමින් මං කොහොම හරි අප්‍රමාදීව ධර්මයම අවබෝධ කරගෙන ධර්මයම දියුණු කරගෙන මේ ධර්මයෙන්ම ප්‍රතිඵල ලබන කෙනෙක් බවට පත්වෙනවා කියෙන අධිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මදේශනාව මේ ධර්මානුශාසනාව ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරන. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අදත් මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන ඒ පිංහතුන්ගේ උතු මරමුණු අතර සඳහන් වෙනවා ජානකී නානායක්කාර ඉමාශා නානායක්කාර කියන මේ පිංහතුන් තමයි ඔස්ට්‍රේලියාවේ
මෙල්බර්න් නගරේ වාසය කරන මේ පින්වත් පිරිස අද මේ ධර්මදානමේ මහා පින්කමේ පින්බරදායකත්වය දරන්නට දෙන්න. ඉතින් ජානකී නානයක්කාරයි මෑණියන් ඉමාශා නානයක්කාර දියණිය මේ පිංගතුන් තමයි එකතු වෙලා මේ පින්කම කරන්නේ. ඒ අයගේ නොවැම්බර් 17 වෙනි දිනට යෙදෙන දෙදෙනාගේම උපන්දිනය වෙනුවෙන් ඒ දෙන්නටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණක්. ඉතින් එහෙමනම් විශේෂයෙන් ජානකී නානයක්කාර ඉමාශා නානයක්කාරකිනේ මෑණියන් දියණියන් ඇතුළේ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ඒ අය නමින් පරම්පරාගත මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. එහෙමනම් ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් විශේෂයෙන් මේ වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.